මෙත් බුද්ධාභිවන්දනා සකල සත සසරින් මුදන්නට. සාදුකාරයක් දෙන්න කවුරුද? නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත පින්වතුනි අද මේ පින්වත් හැම දෙනාම කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයත් එක්ක එකතු වෙලා ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරගන්න සූදානම් වෙන පිරිසක්. කාලවිල හාතතුඩුව ලිපිනේ පදිංචි ඉන්ද්‍රාණි ගුණසේකර මහත්මිය කුමාර සිරිමාන්න මහත්මයා ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් මේ හැම දිනාම එකතු වෙලා තමයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. මේ හැම දිනාටමත් බණ අහන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි ආශිර්වාද කරමු. පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා මේ මරණාසන්න මොහොතේ පහළ වෙන නිමිති ගැන. ඒවට ධර්මයේ කියන්නේ ගති නිමිති කියලා. අන්න ඒ ගැන අපි අද ධර්ම දේශනාවේදී චුට්ටක් තේරුම් ගන්න උත්සාහයක් ගමු. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පින් කරපු කෙනාට මැරෙන්න කලින්ම පරලොව හැදෙනවා. දැන් අපි මේ මනුස්ස ලෝකේ හිටියට අපි හොඳට පින් දහම් කරගෙන යනකොට අපිට දැම්ම පරලොව හැදිලා ඉවරයි සමහරුන්ට. ඒ වගේමයි අකුසල් කර කර බලවත් අකුසල් කර කර ඉන්නකොට යා මනුස්ස ලෝකෙ හිටියට යාට අපායටත් කර්ම හැදිලා ඉවරයි සමහරුන්ට. ඒවා නිමිති වශයෙන් පේනවා මැරෙන්න කලින්. ඒවට කියනවා ගති නිමිති පහළ වෙනවා කියලා. ධර්මයේ සඳහන් වෙනවා එක තැනක තියෙනවා මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ දවසක් දිව්‍ය ලෝකෙට වැඩම කරලා
දෙවියන්ගෙන් තොරතුරු අහගෙන යනවා පින්වත් දෙවිය පින්වත් දෙව්දුව ඔබ මේ තරම් සැප සම්පත් ලැබුවේ මොනවද කරපු පින්කම් මොන වගේ පිනක්ද කරේ කියලා විස්තර අහගෙන යනවා. ඔහොම විස්තර අහගෙන යනකොට ලස්සන දිව්‍ය විමානයක් දැක්ක 12 යොදුනක් විශාල ලස්සන දිව්‍ය විමානයක්. විමානේ බැබලෙනවා දෙවිවරු කවුරුත් නැහැ. මුගලන් මහරහතන් වහන්සේ එතන නතර වෙලා විමසනවා කාගේද මේ විමානේ කෝ දෙවිවරු. එතනින් යන දේවතාවරු පිරිසක් ඇවිල්ලා කියනවා ස්වාමීනි මොග්ගල්ලාණන් වහන්සේ ඔය විමානේ නම් පහළ වුණේ බරණැස නන්දිය සිටුවරයාට කිව්වා. බරණැස නන්දිය සිටුවරයා බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් ශාලාවක් හදලා ඒ ශාලාවට සංඝ පිරිස වඩම්මලා දානයක් දෙනවා. ඒ දානීය දෙන දවසේ දානමේ පින සාදු කියලා අනුමෝදන් වෙනකොටම මනුස්ස ලෝකේ පින්කම කරද්දී එහි 12 යොදුනක් විශාල දිව්‍ය විමානයක් දෙව්ලොව එදාම පහළ වෙනවා. අර දෙවිවරු කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මනුස්ස ලෝකෙට වැඩියහම ওই බරණැසදී හදිසියෙවත් නන්දිය සිටුවරයා මුණ ගැහෙන්නත් පුළුවන්. ওই නන්දිය සිටුවරයා මුණ ගැහුනොත් ඔහුට කියන්න කියනවා අන්න ඔබ වෙනුවෙන් විමාන පහළ වෙලා. තවතිසා දෙවිවරු ඔබ එනකම් බලාගෙන ඉන්නවා. තව තවත් පින් කරලා කුසල් වඩලා දෙවියන් අතරටම එන්න කියලා ගිහින් කියන්න කියනවා. එතකොට බලන්න මේ දේශනාව දිහා බලනකොට අපිට පේනවා එදා මුගලන් මහරහතන් වහන්සේ විමානේ දකින්නකොට නන්දිය සිටුවරයා මැරිලාද? නෑ මනුස්ස ලෝකේ ජීවත් වෙනවා. හොඳට පින් කර කර මනුස්ස ලෝකේ ඉන්නවා. එයා මෙහි බලවත් පින් කරනකොට එහි දිව්‍ය විමාන පහළ වෙලත් ඉවරයි. දෙවිවරු කියනවා තව තවත් පින් කරලා කුසල් වඩලා තවතිසා දෙවියන් අතරට මෙන්න කියලා ගිහින් කියන්න කියලා. ඒකේ තේරුමක් තියෙනවා. ඒ කියන්නේ මේක දැන් අපි හිතමු අපි මෙහි ලොකු බලවත් පිනක් කරනකොට අපේ පිනේ බලවත් ස්වභාවයට එහි විමානයක් පහළ වුණා කියලා හිතන්න. එයා පෘථග්ජන භාවයෙන් නම් ඉන්නේ. එයා කාලයක් ගිහිලා වෙනස් වෙන්න පුළුවන්. මේ හොඳට පින් කරගෙන ගිහිලා කාලෙකදී බැන බැන යන මිනිස්සු නැද්ද? බුදුහාඳුරන්ටත් බයිනවා තුනුරුවන්ටත් බයිනවා. ඕවා කරලා වැඩක් නැහැ කියලා කාලයක් පින් කරනවා කාලයක් ධර්මයට ගරහන. පෘථග්ජන භාවය කියන්නේ වෙනස් වෙන්න පුළුවන්. සෝවාන් වෙනකල් ස්ථීර ආරක්ෂාවක් අපිට නැහැ. එතකොට ඒ නිසා දෙවිවරු කියනවා ස්වාමීනි තව තවත් පින් කරලා කුසල් වඩලා තවතිසා දෙවියන් අතරටම එන්න කියනවා. මොකද එයාට පිනට විමානේ පහළ වුණාට එයා කාලයක් ගිහිල්ලා අකුසල්ම කරන්න පටන් ගත්තොත් අර විමානේ අකුසල් බලවත් වෙන විමානේ බැබලීම අඩු වෙලා ඒ විමානේ අතුරුදහන් වෙනවා. අකුසලයේ බලවත් වෙනකොට ඊළඟට එයාට අපායට නිමිති කර්ම පහළ වෙනවා. එහෙ උපත පිනිස කර්මය හැදෙනවා. ඒ නිසා අපි කරන පින එකපාරක් නෙමෙයි. දැන් අපි එකපාරක් මං එක දවසක් දන් දීලා තියෙනවා. ඔය ඇති කියලා එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නන පින් කරන කෙනා නැවත නැවත පින් කරන්න කියලා. අපි දවස ගානේ සීල් සමාදන් වෙන්න ඕන. අපිට ආර්යකාන්ත සීල දිවි හිමියෙන් සීලේ පිහිටන්නේ සෝවාන් වෙච්ච දවසට ඉච්චරයි. එතකන් අපේ සීලේ ආර්යකාන්ත සීලයක් නෙමෙයි. ඒ නිසා තමයි අපි නැවත නැවත සීල් ගන්නෙ. අපි නැවත නැවත සීල් ගන්නවා. නැවත නැවත දන් දෙනවා. ඒක ලස්සන කතාවක් තියෙනවා. දවසක් මේ මසුරු බමුණෙක් හිටියා. මේ බමුණට සෝවාන් වෙන්න පින තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේක දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ මේ මසුරු බමුණා දානයක් හරි දීලා පින බලවත් කරගනී කියලා ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ මේ වැඩියා මේ බමුණගේ නිවසට. දැන් බමුණගේ නිවසට වැඩම කරාට පස්සේ බමුණ මොකද කරේ මේ ගෙදර තිබ්බ ටික බලලා කමක් නෑ අද ඉතින් ගෙදරට ආපු එකේ දානේ ටික දෙනවා කියලා ස්වාමීනි ඔහොම ඉන්න කියලා දානේ හැන්දක් බෙදුවා. ඊළඟ දවසේ බුදුරජාණන් වහන්සේ වැඩියා. එදත් කල්පනා කළා දෙනවද නැද්ද කියලා හිතලා කමක් නෑ අද විතරක් දෙනවා කියලා ඔන්න හිතලා ආයි හැන්දක් බෙදුවා. බුදුරජාණන් වහන්සේ තුන්වෙනි දවසේ වැඩියට පස්සේ කේන්ති ගියා. ඒ කේන්ති ගියාට පස්සේ ඇනුම් පදයක් කියන බුදුරජාණන් වහන්සේට. කෑමි රහ වැටිලා නැවත නැවතත් ආයිමත් ලැජ්ජ නැතුව එනව නේද කියලා ඇහුවා. ඕ බලන්න ඒ කාලේ. බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සන මේ නැවත නැවතත් කියන වචනේම අරගෙන ධර්ම දේශනාවක් කරා.
බුදුරජාණන් වහන්සේ වදාළ නැවත නැවත වී වපුරනවා. නැවත නැවත ගොයන් කපනවා. නැවත නැවත අස්වැන්න ලැබෙනවා. නැවත නැවත සීසානවා ගොවීන්. ඊළඟට නැවත නැවත උපදිනවා. නැවත නැවතත් ලෙඩ වෙනවා. ආය ආයමත් වයසට යනවා. සත්වයා නැවත නැවතත් මැරෙනවා. ආය ආයත් මව් කුසකට ඇදී ඇදී යනවා. මේ විදිහට මේ සසරේ අවසානයක් නැහැ කිව්වා. ඒ නිසා සසර බිය දකින්න කෙනා, පිනේ වටිනාකම දන්න කෙනා නැවත නැවතත් පින් කරනවා කියනවා. එයා එක දවසක් මම පින් කරා කියලා නතර වෙන්නේ නැහැ. එයා නැවත නැවත පින් කරනවා. නැවත නැවත දන් දෙනවා. නැවත නැවත සීල් ගන්නවා, භාවනා කරනවා. දවස ගානේ බුදු ගුණ ටික හිතනවා. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරපු වෙලාවේ අනේ ස්වාමීනි මට සමා වෙන්න. මට දැන් වැටහුණා කියලා වැඳගෙන වාඩි වුණා. එදා බුදුරජාණන් වහන්සේ බණ කීවා. ඔහු ධර්මාවබෝධය ලැබුවා. ඒ නිසා අපි පිනක් කරනකොට ඒ පින නැවත නැවතත් සිදු කරන්න දක්ෂ වෙන්න. දැන් අපි බලමු ගති නිමිති ගැන. පින් කරන කෙනාට දිව්‍ය ලෝකේ යන විදිහට නම් කර්ම බලවත්ව හැදිලා තියෙන. අපි හිතමු යා ගොඩාක් පින් කරනවා. එයාගේ පින දැන් හැදිලා තියෙන්නේ දිව්‍ය ලෝකෙට කියලා හිතමු. එයා මරණාසන්න කාලේ යාට දෙවිවරු පේන්න පුළුවන්. එයාට දිව්‍ය රථ පේනවා. දෙවියන් දිව්‍ය විමාන පේනවා. අහසින් ඇවිල්ලා දෙවිවරු දිව්‍ය රථවල ඉඳලා පෙනී ඉන්නවා කියන. අඬ ගහනවා කියන. ඔය වගේ අහලා නැද්ද නිකන්? අද වර්තමානයේ වැඩි අහන්න නැහැ. ඔබ අහලා ඉතින් දුටුගැමුණු රජුරවන්ටත් නේ මරණාසන්න වෙච්ච වෙලාවේ දිව්‍ය රථ 6කින් දෙවියන් අහසේ ඉඳන් අඬ ගැහුවා කියනවා. සිටුතුමා ඉන්න අපේ දිව්‍ය ලෝකෙට. නෑ නෑ සිටුතුමා යන් අපේ දිව්‍ය ලෝකෙට. අනේ සිටුතුමා යන් අපේ දිව්‍ය ලෝකෙට කියලා දෙවිවරු ඒ දිව්‍ය ලෝක වලට අඬ ගැහුවා කියනවා. ඔය දුටුගැමුණු රජුරෝ කියන්නේ නිකන් අපි නිකන් ආයුද්ධ කරා රට බේරගත්තා. චෛත්‍ය හැදුවා. ඔය වගේ ටිකන්නේ අපි හිතන්නේ. අසංඛේයකොත් කල්ප ලක්ෂයක් අගසව් තනතුරක් ප්‍රාර්ථනා කරගෙන පාරමී පුරාගෙන යන පාරමී පිරිච්ච බෝධිසත්වෙක්. අසංඛේයකොත් කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ අගසව් තනතුරක් ලබන්න. අපේ බුද්ධ ශාසනයේ සාරිපුත්ත හාමුදුරුවෝ වගේ. මෛත්‍රී බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවක පදවියට පත් වෙන මහා පින්වන්ත අසංඛේයකොත් කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන යන කෙනා මේ වෙනකොට පාරමී හොඳටම වැඩිලා ඊළඟට මේ මහා බද්ද කල්පේ ඊළඟ බුදුහාමුදුරන්ගේ අගසව් වෙන්න ඉන්න කෙනා තමයි මේ දිව්‍ය ලෝකෙන් පහළට බැස්සේ පාරමී පුරා ගන්න. පින් කරගන්න. බෝධිසත්වේ. දුටුගැමුණු රජුරෝ යුද්ධ කරලා රට බේරගත්තා. ඒ යුද්ධේ වුණත් චේතනාවයි වැදගත්. රජුරෝ ඉස්සල්ලාම සේනාව සංවිධානය කරලා තිස්ස මහාරාම චෛත්‍ය වැඳලා කියන යුද්ධෙට පිටත් උනේ. එතනදී මහරහතන් වහන්සේලා ඉදිරියේ ආයුධ අතට අරගෙන දුටුගැමුණු රජුරෝ සත්‍යක්‍රියාවක් කරා. මම මේ යුද්ධයට යන්නේ හුදෙක් රජ සැප පිණිස නොව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාමයි. මේක සත්‍යක්මයි. මේක සත්‍යක් නොවේ නම් මට මේ රටේ අඟලක් හරි වැඩිපුර පාලනය කරන්න ඕන කියලා තණ්හාවකින් රජ සැප පිණිස නම් යන්නේ. මේ ආයුධ ගිනිගෙන දිලිසේවා කියලා සත්‍යක්‍රියාවක් කරා. රහතන් වහන්සේලා ඉදිරියේ ඒ වෙලාවේ තිස්ස මහාරාම මහා සෑය වැඳලා චෛත්‍ය දිහා බලාගෙන සත්‍යක්‍රියාව කරලා රජුරෝ කියනවා ස්වාමීනි ඔබ වහන්සේලා මගේ හිත දකිනවා. 이르දි බල සම්පන්න රහතුන් බොහෝ පිරිසක් එදා වැඩ හිටියා. ඔබ වහන්සේලාගෙන් පිරිසක් පෙර ගමන් යන්න මේ යන ගමනේ මාත් එක්ක මගට යනකම් එන්න කියෝ. එතනදී පෙර ගමන් යන්න 500ක් භික්ෂුන් රහතන් වහන්සේලා 500ක් ඉදිරිපත් වුණා කියලා. යුද පෙරමුණේ දැන් යන්නේ යුද්ධයකට වුණාට ඉස්සරහින්ම වඩම්මගෙන ගියේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ජයකොන්තේ. යුද පෙරමුණේ ඉදිරියෙන් අරගෙන යන්නේ ධාතුන් වහන්සේ. දැන් අපි ගමු ගෙදරකට දානෙකට ස්වාමීන් වහන්සේලා වඩිනවා. ඉස්සරලාම මුතුකුඩේ වඩම්මන්නේ ධාතු කරඬුව. ඒකේ නියෝජනයේ තමයි බුදුරජාණන් වහන්සේ වඩිනවා හා සමානයි. අපි දානේ ගෙදර හදපු දානේ අග්‍රම කොටස පූජා කරන්නේ බුද්ධ පූජාව හැටියට ධාතුන් වහන්සේලාට කරඬුවට. ඒ වගේ යුද පෙරමුණේ ඉදිරියෙන් යන්නේ ධාතුන් වහන්සේලා තැන්පත් ජයකොන්තේ. ඊළඟට 500ක් රහතන් වහන්සේලා යනවා දෙවනුව.
ඊට පස්සේ තමයි රජ්ජුරුව සේනාවත් එක්ක ගමන ගියේ. ඔය වගේ තමයි ගමන ආරම්භ කරේ දායතනෙ. එතකොට මේ යුද්ධ ඉවර වුණාට පස්සේ දුටුගැමුණු රජුරෝ ඉස්සල්ලාම කරේ මහා සංඝ පිරිස රැස් කරා. රැස් කළා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේලාට මේ යුද්ධ නිසා අවුරුදු ගාණක් ඔබ වහන්සේලා පීඩාවට පත් වෙන්නේ නැති. ඔබ වහන්සේලාට පෝය කර්ම විනය කර්ම ශාසනික කටයුතු මගහැරෙන්නේ නැති. ඒ නිසා ඔබ වහන්සේලාට මං දිව්‍ය මාලිගාවක් වගේ පෝයගයක් ඉස්සල්ලාම හදලා දෙනවා. ඒ පිණිස මට දිව්‍ය ලෝකෙන් සැලැස්මක් ගෙනත් දෙන්න කිව්වා. රහතන් වහන්සේලා 8 නමක් දෙව්ලොවට 이르දියෙන් වැඩලා විමාන බලලා බිහිරණී කියන දිව්‍යාංගනාවට පහළ වෙච්ච 12 යොදුනක් විශාල නව මහල් දිව්‍ය ප්‍රාසාදයක් තිබුණා. ওই ප්‍රාසාදේ සැලසුම රජුරවන්ට ඇඳගෙන ගෙනහල්ලා දුන්න රජතුමනි මෙන්න මේ වගේ දිව්‍ය ලෝකේ දිව්‍ය විමානයක් තියෙනවා. මේ විදිහ අපිට පෝයගයක් කරලා දෙන්න කිව්වා. නව මහල් ප්‍රාසාදේ ලෝවා මහපාය හැදුවේ මේ විදියට. ඒ සැලසුමට අනුව තමයි කියන හැදුවේ. ඊට පස්සේ තමයි අර ජයකොන්ත යුද පෙරමුණේ ඉදිරියෙන් අරගෙන ගියපු ජයකොන්තේ තැම්පත් කරලා මිරිසවැටි චෛත්‍ය හැදුවා. ඊට පස්සේ තමයි රුවන්වැලි සෑයට අත තියන්නේ. මේ රුවන්වැලි මහා සෑය ඉදි කරගෙන යනකොට දැන් හතරැස් කොටුවේ ධාතුන් වහන්සේ මේ ධාතු ගර්භේ නාග ලෝකෙන් ධාතුන් වහන්සේලා වඩම්මලා ධාතුන් වහන්සේලා තැම්පත් කරලා කොත් හතරැස් කොටුවත් ඉවර කරලා කොත් කැරැල්ලේ භාගයක් බැඳගෙන යනකොට තමයි රජුරෝ ලෙඩ වෙන්නේ. මරණාසන්න වුණා. දිගා මඩුල්ලේ හිටිය තිස්ස කුමාරයා අනුරාධපුරයට කැඳවලා කිව්වා මලනුවණී දැන් මගේ අසනීප ගැන නම් පසුතැවෙන්න එපා. මගේ හුස්ම ටික යන්න පෙර මේ මහා සෑය වැඩ අවසන් කළා නේ මට පේන්න සලස්සපන් මල්ලිය කියෝ. ඒ වෙලාවේ අයියන්ඩි බය වෙන්න එපා කියලා මේ ඉක්මනට චෛත්‍ය වැඩේ පටන් ගත්තා. හැබැයි කරගෙන යනකොට රජුරුවන්ගේ වෛද්‍යවරයා කිව්වා රජ්ජුරුව නම් ওই චෛත්‍ය වැඩ ඉවර කරනකම් ජීවත් වෙන එකක් නෑ. දවසින් දවස මරණාසන්න වෙනවා. ඒ නිසා වෙන ක්‍රමයක් මොකක් හරි කරන්නයි කිව්වා. අන්තිමටම කරන්න තියෙන එකම දෙයයි රජ්ජුරුවන්ට දැන් චෛත්‍ය ඉවරයි කියලා පෙන්වන්නත් ඕනේ. කොත් කැරැල්ලේ වටේට ලී දඬු තියලා සුදු රෙදි වලින් එතුවා කියන. අන්තිම උඩම ටික වටේට සුදු රෙදි ඔතලා ඊට පස්සේ ගිහින් කිව්වා අයියන්ඩි මහා සෑය වැඩ අවසන් කරා කිව්වා. සාදු කාර් දුන්නා. සාදු කියලා කිව්වා අනේ මා උස්සගෙන ඵලයල්ලා කිව්වා. ඇඳ පිටිම උස්සගෙන අරගෙන ආවා. මළුවට ඇවිල්ලා මළුවේ තියෙනකොට මා ප්‍රදක්ෂිනා කරෝපල්ලා කිව්වා චෛත්‍ය වටේට. ඇඳ පිටින් උස්සගෙන චෛත්‍ය වටේ එක්කන් යද්දි බුදුගුණ කියා චෛත්‍ය දිහාට හැරිලා වැඳගෙන හිටියා. චෛත්‍ය මළුවේ පැත්තකින් තියද්දී එක පැත්තකින් පේනවා ලෝවා මහපාය. ඒ පැත්තට වැඳගත්තා. චෛත්‍ය දිහාට වැඳගත්තා. අමාත්‍යවරයෙකුට මතක් වුණා රජ්ජුරුවන්ගේ පින්පොත. හැමදාම රැයට කරපු පින්කම් සිහි කරලා ওই පොතේ ලියනවා පින්පොත මතක් වුණා. ඒ වෙලාවේ දුවගෙන ගිහිල්ලා පින්පොත ගෙනහලා දැන් රජ්ජුරුව ළඟ ඉඳන් පිටුව පෙරලා අහනවා. රජතුමාට මතකද යුද්ධේ දිනලා ජයකොන්තේ හැදුවා මතකද? රජ්ජුරුවන්ට මතකද යුද්ධයට යන අතරතුර මේ විදිහට රජ්ජුරුව මයංගන සෑය ප්‍රතිසංස්කරණය කරා මතකද? රජ්ජුරුවන්ට මතකද මිරිසවැටි චෛත්‍ය හැදුවා. ඕවා එක අහගෙන යනකොට අර පින බලවත් වෙනකොට රජ්ජුරුවන්ට දැන් අහසේ පේන්නේ රහතන් වහන්සේලාත් වැඩම කළ පිරිත් කියනවා. රජ්ජුරුවන්ට පේන්නේ දිව්‍ය රත 6ක් අහසේ ඉන්නවා. දෙවිවරු පිරීලා ඉන්නවා. දිව්‍ය රත වලින් දෙවියන් අඩ ගහනවා අපේ දිව්‍ය ලෝකෙට යන්. අනේ රජ්ජුරුව අපේ දෙව්ලොවට යන්. රජතුමා ඉන්න අපේ දිව්‍ය ලෝකෙට නෑ අපේ දිව්‍ය ලෝකෙට එන්න කියන. දැන් තමන්ගේ දිව්‍ය ලෝකවලට එන්න කියලා අඬ ගහනවා. ඒ වෙලාවේ දැන් මේ පිරිත් කියන අතරේ රජ්ජුරුව චුට්ටක් අතින් කියව චුට්ටක් කොහොම ඉන්න කියලා මට පිරිත් ටික අහගන්න. ඕක වටපිට හිටපු මිනිස්සු බැලුවා මේ කාටද මේ අනේ අතපය දික් කරන්නේ? ඔය අත හොල්ලන්නේ පිරිත් කියන්න එපා කියලාද කියලා සමහරුන්ට රජ්ජු තේරෙන්නේ නැහැ හිත දකින්න බෑනේ. 이르දි බල සම්පන්න එතන හිටපු රහතන් වහන්සේලා දැක්කා සමහර මිනිස්සු රජ්ජුරුව ගැන වැරදි දෙයක් හිතනවා. එතන හිටිය තේරපුත්තාබේ මහරහතන් වහන්සේ කවුද? දස මහ යෝධයන් අතර කෙනෙක් තේරපුත්තාබේ. පැවිදි වෙලා රහත් වුණා පස්සේ. උන්වහන්සේ 이르දි බල සම්පන්නයි. ඒ වෙලාවෙම මල් මාලා 6ක් ඉල්ලගෙන අදිෂ්ඨාන කරලා අහසට විසි කෙරෙව්වා දිව්‍ය රතවල වෙන වෙනම දැවටේවා කියලා.
දිව්‍ය රත 6ම මල් මාලා 6 වෙන වෙනම දැවටුණා. දැන් මිනිස්සුන්ට අහස දිහා බලනකොට දෙවියන් පේන්නෙත් නැහැ, දිව්‍ය රත පේන්නෙත් නැහැ. අහසේ එල්ලිලා තියෙන මල් මාලා 6 පේනවා වෙනම. අන්න මිනිස්සු දැනගත් අනේ අපිට පින නැති වුණාට, අපි නොදැක්කට අපේ රජ්ජුරුව එක්ක යන දෙවිවරු ඇවිල්ලා කියලා මිනිස්සු සාදුකාර දී සතුටු වුණා කියලා. දුටුගැමුණු රජ්ජුරුව පිරිත් අහලා ඉවර වෙලා අහනවා තේරපුත්තාභි මහරහතන් වහන්සේගෙන්, ස්වාමීනි මේ දෙවියන් දිව්‍ය රත 6කින් මට අඬ ගහනවා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නේ මොන දිව්‍ය ලෝකෙද ඇහුවා. රජතුමනි තුසිත දෙව්ලොව කියෝ. එහෙමනම් මම තුසිත දෙව්ලොව හිත පිහිටවනවා කියලා ඒ මොහොතේම වැඳගෙන නින්දෙන් පිබිදියා වගේ කියනවා. ඒක තමයි පින් කරපු කෙනාගේ වටිනාකම. එහෙම දැස් පියාගත්තා නින්දෙන් පිබිදියා වගේ දිව්‍ය ස්වරූපෙන්න අර තුසිත දෙව්ලොවින් ආපු දිව්‍ය රතේම පහළ වුණා කියලා. ඔය ඉතිහාස පොත්වල තියෙන්නේ දුටුගැමුණු රජුරෝ ඒ මළුවේම මිය ගිහිල්ලා ඒ මොහොතේම අහසේ දිව්‍ය රතෙන් පෙනී හිටියා කියලා. පෙනී ඉඳලා මල කියනවා තිස්ස කුමාරයාට කියන මල නුවණි මම කරපු පින්කම් වල විපාක බලව කියනවා. නුඹත් අප්‍රමාදීව පින් දහම් කුසල් දහම් වඩාගෙන තුසිත දෙව්ලොව දෙවියන් අතරටම එන්න කියලා කිව්වා. චෛත්‍ය වටේ ප්‍රදක්ෂිනා කරලා වැන්දා. එහෙමම නොපෙනී ගියා කියලා. එතකොට ওই විදිහට තමයි දුටුගැමුණු රජුරෝ ගැන ඉතිහාසෙ තියෙන. ඔක ඉතිහාසෙනේ. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ ඔය වගේම සිදුවීමක් තියෙනවා. සවැත් නුවර හිටියා ධම්මික සිටුවරයා කියලා සිටුවරේ. ඒත් ඔය වගේ හරි පින්වන්ත සිටුවරේ. ඒ සිටුවරයා මරණාසන්න වෙච්ච වෙලාවෙත් ඔය විදිහටම දිව්‍ය රත 6ක් අහසේ පෙනී ඉඳලා අඬ ගැහුවා කියනවා. සිටුතුමා එන්න අපේ දිව්‍ය ලෝකෙට. සිටුතුමා එන්න අපේ දිව්‍ය ලෝකෙට, අපේ දිව්‍ය ලෝකෙට, අපි ළඟට එන්න කියලා දෙවියන් අඬ ගැහුවා කියනවා. එහෙනම් අපිට පේනවා එහෙනම් දෙවිවරු පින් කරන අයට පෙනී ඉන්නවා, අඬ ගහනවා. ওই වගේ මම දවසක් බණකට ගියපු වෙලාවක ඔය බණ්ඩාරේ බදුල්ල පැත්තේද කොයිද දවසක් මේ ඒ දරුවෝ බණ ඉවර කරලා ඉතින් ඇවිල්ලා මට කියා හාඳුන්නේ අපේ අම්මා නැති වෙලා දැන් මාස 1කමාරක් වගේ කිව්වා. අම්මා නම් දිව්‍ය ලෝකෙම තමයි කිව්වා. මං ඒත් ඉතින් මං නිකන් hina වෙලා කිව්වා මොකද ඔයාලා දිවසින්වත් දැක්කද කියලා. මං කිව්වා ඔය කට්ටනි කියන ඒවා නම් ගණන් ගන්න එපා. අනේ නෑ හාඳුන්නේ එහෙම එකක් නෙමෙයි. අම්මා ඉස්සර ඉච්චර ධර්මයට පුරුද්දක් තිබ්බේ නෑ කිව්වා. අවුරුදු 6-7ක ඉඳන් හරියට බණ අහනවා කිව්වා. ටීවී එක ළඟමයි කිව්වා වැඳගෙන. ඊට පස්සේ අවුරුද්දක් විතර අම්මා වැටිලා ඉවරලා රෝද පුටුවේ කිව්ව හිටිය එක තැන් වෙලා. ඒ දරුවෝ කියනවා ඉතින් උදේ ටීවී එක දාලා දීපුවම වැඳගෙන ටීවී එකේ බණ ටික අහනවා කිව්වා. රෑ වෙනකන් එතනම බණ අහනවා රෝද පුටුවේම ඉඳන් භාවනා කරනවා. බුදුන් අඳිනවා නිදාගන්න ගියත් ඇඳේ ඉතිපිසෝ ගාතාව කියලා හොඳට බුදුන් ඇඳලා තමයි කිව්ව නිදියන්. ඉතින් ඒ අම්මා ඒ දරුවෝ කියනවා ඉතින් හාමුදුරනේ නිතර කියන්න ගත්තා කිව්වා මැරෙන්න සති 2ක් විතර තියලා දුවේ මට දෙවියන් පේනවා. දිව්‍ය රත වගේක් ඇවිල්ලා මේ අඬ ගහනවා. මට සූදානම් වෙන්න කියනවා යන් කියනවා කී වල ළමයා ගණන් අරන්නේ. ඉතින් ඒ දරුවෝ කියන හාඳුනේ අපි ඉතින් ඕවා ඉතින් අම්මා ඔය විකාර කියවනවා කියලා අපි හිතුවේ කිව්වා. කොහොම හරි උදේ පාන්දර දවසක් දැන් අම්මා ගොඩක් මහතයි කිව්වා. රෝද පුටුවේ ඉන්නේ ඉතින් උදේට නැගිටලා බොහොම අමාරුවෙන් තමයි කිව්වා දෙන්න තුන් දෙනෙක් වාත්තම් කරලා අරගෙන උස්සලා රෝද පුටුවට ගන්නෙ. දැන් දවසක් උදේ පාන්දර අම්මා බලන්න කාමරයට යනකොට මෙන්න තනියෙන් ඇඳේ වාඩි වෙලා ඉන්නවක hina වීගෙන. යහවලු අම්මා කොහොමද වාඩි වුනේ කියලා. දුවේ අද මට යන්න දවස හරි කීවලු. මේ දෙවිවරු ඇවිල්ලා මාව එක්ක යන්න කීවලු. උඹලා මාව නාවලා මට ලස්සන ඇඳුමක් අඳපල්ලා කීවලු. ළමයි ඉතින් මොකද කරේ? එහෙනම් අම්මේ නාමකෝ ඊයේත් බැරි වුණානේ කියලා උණු වතුර එකක් උණු කරලා නෑවුවා කිව්වා. ඇඳුම් දුන්නාට පස්සේ කිව්වලු මට ඕවනේ මට රත්තරන් පාට ලස්සන ඇඳුම් ඕනේ කිව්වලු. ඊට පස්සේ ඉතින් ගෙදර තියෙන ටික පෙන්නලා කිව්වලු අම්මා අපේ ගෙවල් වල කොයි රත්තරන් පාට ඇඳුම් මෙන්න මේ තියෙන එක තමයි කියලා. ඊට පස්සේ තියෙන එකක් අම්මා ඇඳගත්තා කිව්වා. ඊට පස්සේ කිව්වලු දුවේ මට දැන් බුදුන් වදින්න ඕන කිව්වා. මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා ඉතින් අත ගස්සලා අම්මව තල්ලු කරන් ගිහිල්ලා ගෙදර බුදුන් අදින තැනට පූජා කරා කිව්වා. ඒ දරුවෝ කියන හාඳුරනේ හොඳට ගාථා කියලා කටපාඩමෙන් 3 සූත්‍රෙම කියලා පිරිත් කියලා බුදුන් ඇඳ කිය පැය භාගයක් විතර.
බුදුන් ඇඳලා වෙනද වගේ නෙවෙයි. හොඳට දරුවන්ට hina වෙලා කිව්වලු. මන් දැන් භාවනා කරනවා. උඹලා චුට්ටක් ඵලයල්ලා මෙතනින් කිව්වලු. හරි අම්මා භාවනා කරන්න අපි එහෙනම් කුස්සියට යනවා කියලා ගියා කිව්වා. විනාඩි 10කින් විතර බලනකොට චුට්ටක් බෙල්ල ඇලවිලා නිින්ද ගිහිල්ලාද කොහෙද කියලා ළඟට ඇවිල්ලා බලනකොට අමාරුවෙන් හුස්ම වැටෙනවා කිව්වා. අම්මේ කියලා පපුව අත ගන්නකොට ඇස්සැල්ලා hina වෙලා කිව්වලු. උඹලට බුදු සරණයි. උඹලා පින් කරගනින්න මං යනවා කිව්වලු. ඔච්චරයි. එහෙම හුස්ම ගියා කිව්වා. එච්චරයි. ඉතින් කොච්චර පිනක්ද කියලා බලන්නේ. උදේ නැගිටලා නාලා ඇඳුමක් ඇඳලා බුදුන් ඇඳලා තුන් සූත්‍රෙම කටපාඩමින් කියලා භාවනා කරලා උඹලට බුදු සරණයි මං යනවා කියලා පණ යන්න. කොච්චර පිනක්ද? අර කාලයක් බණ අහලා ධර්මයේ සිහි කරපු පින මරණ මංචකේ බලවත් වෙච්ච හැටි. ඒවට කියන්නේ ගති නිමිති කියලා. ඊළඟ උපත ගැන මැරෙන්න කලින් නිමිති පේනවා. ගතිය ගැන නිමිති පහළ වෙනවා. අන්න ඒ නිසා පින් කරගත්ත කෙනාට ওই වගේ නිමිති පේනවා. ඕකේ භයානකම දේ තමයි අපායේ නිමිති පහළ වෙනකොට. බුද්ධ දේශනාවල තියෙන ගොඩක් ඒ වගේ කතා. ගිනිදැල් පේනවා සමහරුන්ට. ගින්දර පේනවා. සමහරුන්ට පේනවා තමන්ව කපනවා, කොටනවා, අනිනවා, තමන්ට උල් වලින් අනිනවා, අතපය කපනවා, ලෝදිය වක් කරනවා. ඕවා පේනවා. සමහරු යටි ගිරියෙන් කෑ ගහන්නේ. අන්න අර දොර වහපල්ලා ගින්දර එනවා කියලා කෑ ගහනවා. හරි ජනෙල් වහපල්ලා ගිනි ගන්නෝ උඹලට පේන්නේ නැද්ද කියලා කෑ ගහනවා. අහලා නැද්ද ඔය වගේ ඒවා? අපි ළඟට එන්නේ ඕවා කියාගෙන. උස්සගෙන ලෙඩ්ඩු අරගෙන එනවා අපි ළඟට. එතකොට මේ මරණාසන්න කාලේ ওই අපායේ නිමිති පේන්න ගත්තොත් ආයෙ ඉතින් බේරනවා කියන්නේ අමාරුයි. සමහරව අමාරු ඒ වගේ තාත්තා කෙනෙක් එක්කා මගේ ළඟට. ඉතින් ඒත් එහෙමයි දරුවෝ කියන්නේ හාඳුනේ අපාය ගැනමයි කියන්නේ. ගින්දර ගැන අපාය ගැන ඌවම තමයි කිව්ව තාත්තා කියන්නේ. ඔබ වහන්සේ චුට්ටක් හිත හදන්න කිව්වා. ඊට පස්සේ ඉතින් මං කිව්වා ගේන්න කියලා. වෙවුලනවා. මගේ ළඟටම මං ගත්තා අරගෙන ඊට පස්සේ මං කිව්වා දැන් ඔය පරණ ඒවා අමතක කරලා බුදු ගුණ හිතන්න. වෙවුලනවා. අනේ හාඳුනේ මං අපායයිද? අනේ හාඳුනේ මං අපායයිද? මට ගින්දර පේනවා කිව්වා. රෑ තිස්සේ මට නිදා ගන්න දෙන්නේ නැහැ කිව්වා. මාව අල්ලගෙන මාව කපනවා, කොටනවා, උල් වලින් අනිනවා. ගේ දෙවණක් කරනවා රෑ එළි වෙනකම්. කෑ ගහනවලු කූ තියනවලු. ඊට පස්සේ ඉතින් මම ධර්මයේ ටිකක් කියලා ඇරියා. නමුත් කිව්වට හිත පිහිටන්නේ නැහැ ගොඩක් අයට. අකුසලයේ බලවත් වැඩි. ඒ අකුසලයේම හිත පිහිටනවා. හැබැයි ඉතින් ඒ දරුවෝ තාත්තව එක්කන් එළියට එක්කන් ගිහිල්ලා මං ඉතින් කිව්වා චුට්ටක් ඔය පිරිත් ටිකක් දාන්න. රෑ එළි වෙනකන් හරි පිරිත් කියන්න දන්නේ නැත්නම් ඇහෙන්න හරි දාලා තියන්න. ඔය තාත්තට අතගස්සලා නිතර මොනවා හරි ගෙදර බුද්ධ පූජාව තිබ්බත් අතගස්සලා පූජා කරන්න. තාත්තා ලව මොනවා හරි පිනක් දහමක් කරවන්න කියලා. ඒ දරුවෝ කියනවා හාඳුනේ අපි දන්න කාලේ ඉඳන් තාත්තට දැන් ඔය අවුරුදු 70ක් 72ක් විතර කිව්වා. තාත්තා කවදාවත් පිනක් කරගත්ත මිනිස්සෙක් නෙමෙයි කිව්වා. අපි පන්සලට ගියත් බනිනවා කිව්වා. ගෙදර බණක් අහා හිටියක් බැනගෙන තමයි කිව්වා යන්නේ. ඉතින් දැන් ඒවැ විපාක එනකොට ආයිතින් බේරන්න අමාරුයි. සමහරු මැරෙන්න වැටෙනකන් ධර්මයක් දියුණු කරන්නේ නැහැ. ගුණ ධර්මයක් පුරන්නේ නැහැ. පිනක් කරගන්නේ මරණ මංචකේ අන්ත අසරණයි ඊට පස්සේ. ඒ වගේ ගිනි දැල් පේනවා නිරේ යන විදිහට කර්ම බලවත් නම් සමහරුන්ට ගිනි දැල් පේනවා මරණාසන්න කාලේ. තමන්ව අපායට අදිනවා වගේ පේනවා. ඒ වගේ නිමිති පහළ වෙන්න පුළුවන්. ඊළඟට තිරිසන් ලෝක යන විදිහට කර්ම හැදිලා නම් බිය තැති ගැනීම දැනෙනවා. ඒකයි ඊළඟ එක. හැම වෙලෙම බයෙන් තැති ගැනීමෙන් ඉන්නේ මරණාස අන්තිම කාලේ. මට බයයි අම්මෝ මට බයයි කිය එහෙම බයෙන් තැති ගැනීමෙන් ඉන්නේ. එහෙම චරිත අහුවෙලා නැද්ද ජීවිතේ? දවසක් මම අම්මා කෙනෙක් බලන්න ගියා. ඔළුවේ කාමරේ දොරවල් වහගෙන ඒ දරුවෝ කියන එළියටවත් එන්නේ නැහැ කියලා. ඔළුවේ ඉඳන් පොරවගෙන ඉන්නේ. ඊට පස්සේ ඉතින් මම ගියාට පස්සේ අම්මේ මේ හාමුදුරුවෝ වැඩියා කිව්වා. බෙඩ් සීට් 3-4ක් පොරවගෙන. යන්තම් අයිනකින් එක ඇහැක් දාලා බැලුවා සැනින් උණ්ඩි වෙලා පොරව ගත්තා. කතා කරන්න ඇකිලෙනවා උණ්ඩි වෙනවා. මේ තිරිසන් ලෝකේ ස්වභාවය බුදුහාඳුරෝ පෙන්නනවා. තිරිසන් සතුන්ට තියෙන ප්‍රධානම දෙයක් තමයි බියයි තැති ගැන්මයි. ඔබ හොඳට බලන්න සත්ත්ව ලෝකේ. මොකද මේ පුංචි සතා තව සතෙක්ගේ ගොදුරක්.
ඒ සතා තව සතෙක්ගේ ගොදුරක්. ඒ සතා තවත් ලොකු සතෙක්ගේ ගොදුරක්. හැම වෙලාවෙම සත්තු කියන්නේ කාගේ හරි ගොදුරක්. මරණ බයෙන් තැති ගැනීමෙන් සත්තු ඉන්නේ. පුංචි සද්දයක් ආවත් පියාඹන සතා බය වෙලා පියාඹනවා. නිකන් ඔය මාළු ඉන්න පොඩි නිකන් වතුරක නිකන් පොඩි ගල් කැටයක් දාලා බලන්න මොකද කියලා. පීන ඉන්න මාළු සැනින් හැංගෙන්නේ නැද්ද? පොඩි සද්දෙට බයයි. තැති ගන්නවා. හැංගෙන්න තැන් හොයනවා. සැනින් හැංගෙනවා ගිහිල්ලා. පියාඹන සතා පියාඹනවා. දුවන සතා දුවනවා. හැංගෙන සතා හැංගෙනවා. ගහෙන් ගහට පනින සතා බයට පැන දුවනවා. හැම වෙලේම ඒ සත්තු බිය තැති ගැනීමත් එක්ක ජීවත් වෙයි. තිරිසන් ලෝකේ උපදින විදිහට කර්ම හැදෙනකොට එයාට මරණාසන්න කාලේ බය තැති ගැනීම ඇති වෙනවා කියන. ඒක පේන්න තියෙන එක ගති නිමිති. ඊළඟ එක තමයි වර්තමානයේ වැඩිපුරම තියෙන ওই പ്രേත ලෝකේ. ඒවා තමයි සමහරු ඉල්ලන්නේම පුදුම જાතියයි ඉන්නේ දැන්. මේ ළඟදි දවසක් දරුවෝ ඇවිල්ලා කිව්වා අම්මා බැඳලා තියෙන්නේ හාඳුරනේ කිව්වා. 4 සැරයක් දැන් 3 පාරක් අත කපා ගත්තා කිව්වා. ඊළඟ පාර බෝතලයකින් යන ගත්තා කිව්වා අතට බෝතලයක් බිත්තියට ගහලා කඩලා. මොකටද? තමන්ගේ මතේ තුවාල කරගෙන තමන්ම ගලන ලේ ටික කට තියාගෙන බොනවා කිව්වා. ඉල්ලන්නේම මට ලේ දීපන් කියනවා. කෑම එකක් දීපු ගමන් මට ඕවයිපන් මට මස් දීපන් මට ලේ දීපන් කියනවලු. ඔන්න මරණාසන්න වෙනකොට මේ මිනිස්සුયો කන බොනේවද? නෑ. අර ප්‍රේතයන්ගේ යක්ෂයන්ගේද ඒවට තමයි ආසාව ඇති වෙන ගති නිමිති. ජීවත් වෙලා ඉන්නකම් කරපු කර්මවල විපාක මරණාසන්න කාලේ ඒ වගේ ලක්ෂණ ඇති වෙනවා. ඒ නිසා ඔබට සමහරලාට පුදුම හිතේ ඔබ බලන්න ඔය කියන්නේ ඔබ ඉච්චර දන්නේ නැති ඒවා. ලංකාවේ ඔය ගැන පරීක්ෂණයක් කරපු මහාචාර්යවරයෙක් හිටියා. එතුමත් නැති වුණා. මහාචාර්ය නන්දසේන රත්නපාල කියලා අහලා ඇති. ඒ මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයාගේ පොත් කීපයක් තියෙනවා. ඔය හිඟන්නු ගැන පරීක්ෂණයක් කරා. එතුමත් හිඟන්නෙක් වගේ වෙස්වලාගෙන යාචකයන්ගේ ලෝකේ. තව එකක් තියෙනවා මනුස්ස ප්‍රේතයන් සමග ගත කළ දුෂ්කර අවධියක් කියලා පොතක්. එතුමා නිකන් වෙස්වලාගෙන සාමාන්‍ය මිනිස්සෙක් වගේ ඔය මේ බොරැල්ලේ කනත්තේ තැන් වල ඒවැ වැඩ කරලා රැට ඔය නිදාගෙන ඔය පරීක්ෂණ කරලා තියෙනවා. ඒකේ තියෙනවා කොළඹ ඉන්න සමහර මිනිස්සු ගැන. ඒකේ තියෙන මනුස්ස ප්‍රේතයෝ කියලා තියෙන. කොළඹ ඔය පාරවල් අයිනේ ඉන්නවා සාමාන්‍ය ඉතින් ඔය සරම ඇඳගෙන බුලත් පිටේ කාගෙන ඉන්නවා. දන්නේ නැහැ නිකන්. සාමාන්‍ය මිනිස්සෙක් හිතන්නේ මේ කොයි හරි යන්න ඉන්න මිනිස්සෙක් කියලා බස් ස්ටෑන්ඩ් එකක අයින්ට වෙලා ඉන්නවා. එතුමා ඇස් දෙකෙන් දැකපු ඒවා පොතේ තියෙන්නේ. මිනිස්සු කාර්ලා පාරේ කෙල ගහනවා. කෙල ගහපු ගම වටපිට බලලා හිමීට කොල කෑල්ලකට ඒක අරගෙන ගිහිල්ලා උරනවලු. අර කෙල ටික උරාවනු. මිනිස්සු සෙම සූර්ලා නහයට එන සෙම ටික කෙල ටික ගහපු ගම අරව ඉක්මනට අරගෙන උරාවනු. මේ මනුස්ස ලෝකේ අපි අතර ඉන්න මිනිස්සු. ඒකේ තියෙනවා අර කනත්තේ මලකුණු වල මිනි පිච්චෙනකොට ඒවැ කෑලි අරගෙන ගිහිල්ලා කන අය ඇස් දෙකෙන් දැකලා තියෙනවා කියලා. ඒ ඉන්න අය අතර මිනි වල අර ඇට කෑලි අරගෙන පිච්චෙන කෑලි ඒවා එහෙම අරගෙන ගිහිල්ලා කන අය. එතකොට බලන්න හිතන්න පුළුවන්ද අපිට මේ ඇඳුම් ඇඳලා පාරේදී මුණ ගැහුණාට යන්නේන මිනිස්සු අතර කොච්චර මිනිස්සු අහගෙන දරුණු අමනුෂ්‍යයෝ ඉන්නවද? ඒ නිසා සමහරුන්ට මරණාසන්න කාලේ ඔය පිපාසාව ගොඩක් දැනෙනවා සමහරුන්ට. ඇයි ඔය ප්‍රේතයෝ වැඩිපුර ඉන්නේ පිපාසෙන්නේ? ඔච්චර වතුර දුන්නත් පිපාසය යන්නේ. පිපාසාව වේලෙනවා උගුරතේ මෙනවා පිපාසයි. ඒ වගේ අර පිපාසාව දැනෙනවා මරණාසන්න කාලේ. ඒ නිසා මතක තියාගන්න මේ වගේ ගති නිමිති පහළ වෙන්න පුළුවන්. අකුසල් කරපු කෙනාට අපායගාමී නිමිති පහළ වෙනවා. පින් කරගත්ත කෙනාට පින්වන්ත යහපත් සුගතිය දිව්‍ය ලෝක අරමුණු වෙලා නිමිති පහළ වෙනවා මැරෙන්න කලින්. හොඳ සිහිය තිබුණොත් වෙනස් කරන්නත් පුළුවන්. කල්යාණ මිත්‍රයෙක් ළඟ හිටියොත් හොඳ සිහිය තිබ්බොත් වීරියවන්ත කෙනෙකුට වෙනස් කරන්න පුළුවන්. හරිය ලස්සන දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ධනංජානි සූත්‍රය කියලා. මේ ධනංජානි කියන බමුණා පව්කාරයෙක්. හරියට පව් කර හිටියා. මැරෙන්න වැටෙනකොට ගිනි දැල් පේන්න ගත්තා.
අර වගේම ඒ ධනංජානිට පේනවා තමන්ගේ ඔළුව වටේට කඹ වෙලලා කිට්ටි කිටි ගාලා ඔළුව තද කරනා වගේ දැනෙනවා කියන. උල් පිහිවලින් හිස් මුදුනට අනිනවා වගේ තේරෙනවා කියන. මස් කපන පිහිවලින් තමන්ගේ බඩවැල් කපනවා වගේ තේරෙනවා. උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලක දාලා පුච්චනවා වගේ දැනෙනවා. ඕවා තමයි තේරෙන්නේ. ඉක්මන සිහිය තිබ්බා. සේවකයෙකුට කතා කරලා කිව්වා අනේ ඔබ සාරිපුත්තයන් වහන්සේ ඉන්න තැනක් හොයාගෙන යන්න කිව්වා. උන්වහන්සේ මට ඒ කාලේ අවවාද කරා මම පිළිගත්තේ නෑ කිව්වා. හැබැයි මං දානි හැන්දක් දීපු දුන්නා. ඒ නිසා උන්වහන්සේ මට අනුකම්පාවෙන් වඩි අනේ උන්වහන්සේ එක්කන් එන්න කිව්වා. ඒ වෙලාවේ දැන් සේවකයා දුවගෙන ගිහලා සාරිපුත්ත හාමුදුරුවෝ ඉන්න ආරාමේ හොයාගත්තා. වැඳලා කිව්වා ස්වාමීනි අර ධනංජානි හොඳටම අමාරුයි දැන් අන්න මරණාසන්න වෙලා ඔබ වහන්සේට වඩින්න කිව්වා. මේ ඔබ වහන්සේට සිටුතුමාගේ වචනෙන් වදින්න කිව්වා කියලා ඕම් වැඳා කියලාත් වැඳා. දැන් සාරිපුත්තයන් වහන්සේ හවස පිණ්ඩපාතේ වැඩම කරලා දැන් සිටු මැදුරට එනකොට ඉතින් උඩුබැලි අතට අමාරුයි. මරණ මංචකේ ඉන්නවා. ඇඳ ළඟ වාඩි වෙලා ඇහුවා ධනංජානි කොහොමද? ඉවසන්න පුළුවන්ද? දරා ගන්න පුළුවන්ද? ඔබට මොනවද දැනෙන්නේ කියලා ඇහුවා. එතකොට කියනවා ස්වාමීනි මගේ ඔළුව වටේ කඹයක් වෙලලා කෙනෙක් කිටි කාලා හිර කරනවා වගේ මට තේරෙනවා කිව්වා. උල් පිහිවලින් හිස් මුදුනට අනිනවා වගේ මට දැනෙනවා කිව්වා. මස් කපන පිහිවලින් මගේ බඩවැල් තීරු කපනවා වගේ මට තේරෙන්නේ කිව්වා. මා උස්සන් ගිහිලා ගිනි අඟුරු වලක දාලා මාව පුච්චනවා වගේ මගේ ඇඟම දනවා කිව්වා. එහෙම කියනකොට සාරිපුත්ත හාමුදුරු දැනගත්තා මේ ධනංජානේ ඉන්නකම් පව්කම්ම කර හිටියා මැරෙන්න වැටෙනකන් ඔන්න දැන් ඕන් වෙලා තියෙන දේ. දැන් කොහෙද කර්ම හැදිලා තියෙන්නේ? නිරේට. ඒකේ ලස්සන තමයි සාරිපුත්ත හාමුදුරු හිත පිහිටවපු හැටි. ඒවා ඉතින් කරන්න අමාරුයි අනිත් අයට. සාරිපුත්තයන් වහන්සේ කියන්නේ ඉතින් පුංචි කෙනෙක්ද? ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. ධර්ම සේනාධිපති. බුදුහාඳුරන්ගේ දේශනාව ඒ විදිහටම පවත්වන්න පුළුවන් භික්ෂූන් අතර අග්‍රම කියන සාරිපුත්ත හාමුදුරුවෝ කියන ධනංජානේ නිරේ කියන්නේ දුක් සහිතයි. ඔබේ හිත දැන් නිරේ පිහිටලා තියෙන්නේ. ඔබ නිරේ ආදීනව සිහි කළා හිතන්න කිව්වා මට ඊට වැඩිය හොඳයි තිරිසන් ලෝකේ කියලා. තිරිසන් ලෝකේ හිත පිහිටවන්න කිව්වා. ඇයි ඒ? එකපාරට උඩට ගන්න බෑ. නිරේට වැඩිය ටිකක් හරි හොඳ නැද්ද තිරිසන් ලෝකේ? තිරිසන් සත්තුන් හැම වෙලේම කවුරු හරි ලෝදිය පොවනවා පුච්චනවා ගිනි තියනවද? නෑ. ඔය මොනවා හරි කාලා බීලා ජරාවක් හරි කකා ඉන්නේ තිරිසන් සත්තු. ඒකත් අපායක් තමයි. හැබැයි නිරේට වැඩිය ටිකක් හොඳයි. ඒ නිසා ධනංජානි නිරේ ආදීනව සිහි කළා තිරිසන් ලෝකෙට හිත ගන්න කිව්වා ඉස්සල්ලා. අන්න චුට්ටක් උඩට හිත ගත්තා. තිරිසන් ලෝකෙ හිත පිහිටියට පස්සේ කියනවා ධනංජානි දැන් ඔබ ඔතන ඉඳන් තිරිසන් ලෝකේ ආදීනව සිහි කරලා කවුරු හරි දෙන පිනක් හරි මං අනුමෝදන් වෙනවා කියලා ප්‍රේත අපායේ හිත පිහිටවන්න කිව්වේ. ඒක හොඳයි කිව්වා. තිරිසන් ලෝකෙට වැඩිය හොඳයි කිව්වා. පින් ගන්න පුළුවන් ප්‍රේත කොට්ටාසික ඉපදුනොත් ඒ පිනෙන් හරි සුවපත් වෙලා ඉන්න පුළුවන් කිව්වා. ඔබ ඒ නිසා තිරිසන් ලෝකේ ආදීනව සිහි කළා දැන් ප්‍රේත ලෝකේ හිත පිහිටවන්න. ඒ විදිහටම හිත පිහිටිය ටික වෙලාවක් යනකොට ඊට පස්සේ කිව්වා දැන් ධනංජානි ඔබේ හිත ප්‍රේත ලෝකේ පිහිටලා තියෙනවා. දැන් ඔබ එතන ආදීනව සිහි කරලා මනුස්ස ලෝකේ හිත පිහිටවන්න. හැබැයි මනුස්ස ලෝකේ හිත පිහිටන්න නම් පිනක් බලවත් වෙන්න ඕන මරණ මංචකේ. මතක් කරලා දුන්නා ඔබට මතකද ඔබ සිල් රැක්කේ නැතත් ඔබ දවසක් මට දානි හැන්දක් බෙදුවා. ඒ පින සිහි කරන්න කිව්වා. ඔබ දැන් සිල් සමාදන් වෙන්න කියලා ඒ මොහොතේ සිල් සමාදන් කරලා අර දානමේ පින බලවත් කරනකොට මනුස්ස ලෝකේ හිත පිහිටියා. දැන් ධනංජානිට මරණ මංචකේ හරි සතුටුයි ස්වාමීනි දැන් නම් මං ආරක්ෂිතයි. මට නම් දැන් සතුටක් තියෙනවා. සාරිපුත්ත හාමුදුරුවෝ කියන ධනංජානි ඔබ ආරක්ෂා වෙලා නැහැ කිව්වා. මනුස්ස ලෝකේ දුකක් කිව්වා. පේන්නේ නැද්ද ඇහුවා දැන් මැරෙන්න වැටෙනකම්ම මනුස්ස ලෝකෙට ඇවිල්ලා මොනවද ඇහුවා කරගත්තේ. ඒ නිසා මනුස්ස ලෝකේ ආදීනව සිහි කරලා ඊට වඩා ආරක්ෂාව තියෙනවා කිව්වා. චාතුම් මහරජික දිව්‍ය ලෝකේ දෙව්ලොව හිත පිහිටවන්න උත්සාහ ගන්න කිව්වා. දිව්‍ය ලෝකේ හිත පිහිටවන්න නම් කරුණු 5ක් Taman තුල වැඩෙන්න ඕනේ. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඒ 5 වැඩෙන විදිහට සාරිපුත්ත හාමුදුරු ලස්සනට බණ කිව්වා. බණ කියාගෙන යනකොට මරණ මංචකේ වැඳගෙන මේ ධර්ම කරුණු දැන් විමසනවා මෙනෙහි කරනවා. එහෙම වැඳගෙන ධර්මය අහාගෙන යනකොට හිත පිහිටියා.
හිත පිහිටලා චාතු මහරජික දෙව්ලොව හිත පිහිටියා. සාරිපුත්ත හාමුදුරුවෝ එතනින් නැවැත්වෙත් නැහැ. ඊට වඩා හොඳයි කිව්වා තුසිත දෙව්ලොව. මේ තව්තිසාව ඊටත් වඩා හොඳයි කිව්වා යාමේ, ඊටත් වඩා හොඳයි කිව්වා තුසිත. ඔය වගේ දිව්‍ය ලෝක හයේම හිත පිහිටවාගෙන බණ කියාගෙන යනකොට ධනංජානිගේ හිත එකඟ වුණා. මරණාසන්න මොහොතේ හිත සමාධිමත් වුණා. හිත එකඟ වෙච්ච ගමන් කොහෙද හිත පිහිටන්නේ? බඹලව. පංචකාමයන්ගෙන් මිදිලා බ්‍රහ්ම තලයේ හිත පිහිටියා. එතකොට සාරිපුත්ත හාමුදුරන්ට හිතුණා ධනංජානි කියන්නේ බ්‍රාහ්මණ ආගම අදහගෙන තෙරුවන් සරණ ගිය කෙනෙක් නෙමෙයි. මැරෙන්න වැටෙනකන් ඉතින් මහා බමුණා ගැන හිතාගෙන හිටපු බ්‍රාහ්මණයෝනේ. ඔය මදෑයිතින් කියලා හිතුණා. මේ නිරේම යන්න හිටපු මිනිස්සයා මදෑයිතින් දැන් මේ බ්‍රහ්ම ලෝකේ හරි යනවනේ කියලා සාරිපුත්ත හාමුදුරුවෝ ඉතනින් නැවැත්තුවා. නවත්තලා කිව්වා ධනංජානි ඔබ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණම වඩන්න කිව්වා. ඒවම සිහි කළා මෛත්‍රියේම හිත පිහිටවාගෙන ඉන්න කියලා සාරිපුත්ත හාමුදුරුවෝ නැගිටලා ආරාමයට පිටත් වුණා. එහෙම යනකොට මගක් යනකොටම ධනංජානිගේ හිත මෛත්‍රී අරමුණේම පිහිටලා තියෙද්දිම පණ ගියා. බ්‍රහ්ම දෙවි කෙනෙක් වෙලා බඹලෝ පහළ වුණා. එතකොට බලන්න කොහේ යන්න හිටපු කෙනෙක්ද ඒ? කෙලින්ම නිරේ වැටෙන්න ගිනිදැල් පෙනිපෙනී හිටපු කෙනා. මරණාසන්න මොහොතේ කල්යාණ මිත්‍රයෙක් ළඟ හිටියා. අන්න ඒකයි වැදගත්කම තියෙන්නේ. ගොඩාක් දුරට අපේ පවුල්වල ඇත්තටම ගත්තොත් වෙන්නේ යන්තම් හරි පිනක් තියෙන. ඔය බෝධි පූජා තියෙනවා, මේ බණ අහනවා, මොනවා හරි කටින පින්කම් කරනවා, පන්සල් වල ඉතින් ගිහිල්ලා මොනවා හරි ඔය අම්මලා කරනවනේ නේ පින්කම්. චෛත්‍යම දිනවා, චෛත්‍ය හදන්න උදව් කරලා ඇති, දාන දීලා ඇති, සාංගික දාන දීලා පින් තියෙනව නැත්තේ නෑ, පින තියෙනවා. හැබැයි ඒ පින බලවත් කරගන්න පරිසරයක් නෑ ගෙවල් වල. මරණාසන්න වෙනකොට දැන් අද නිකන් හිතන්න අපේ ගෙවල් වල ගැන අවංක කතාව. ඇත්තමනේ. කනට කරලා බුදු ගුණ ටික කියන කෙනෙක් ඉන්නවද? වැඩිපුර ඉන්නේ හූ තියාගෙන ඇඟට පණිනේ උන් නෙවෙයිද කියලා බලන්න. ඈ? දාලා යන්නේ ඉපෝ කියාගෙන කොණ්ඩේ කඩාගෙන හූත් කියාගෙන ගේ දෙවනක් කරගෙන. නැතුව අපි කොහොමද ඉන්නේ කියලා එක එක ඇඳ විට්ට මේල්ලේ අනික බිත්තිය දිගේයි. අනිත් එක කකුල් දෙකේ එල්ලෙනවා. මූණ බදාගෙන අඬනවා. පිනම් මතු වෙනවද එතකොට? කරපු පිනක් කුසලයක් නෑ, බය වෙලා තැති අරගෙන අන්ත අසරණ වෙලා පණ යන්නේ ඊට පස්සේ. අර කරපු පිනක්වත් සිහි කරගන්න බෑ ඊට පස්සේ. ආදරේ නාමෙන් හතුරුයි. මතක තියාගන්න. ආදරේ නාමෙන් මරණ මංචකේ ළඟට එන හතුරුයි. කල්යාණ මිත්‍රයෙක් කවදාවත් මරණාසන්න කෙනෙකුට හතුරෙක් වෙන්න එපා. ඊට පස්සේ වැඩක් නෑ ජීවිතේ. ජීවිතේ තීරණාත්මක තැන මරණ මංචකේ. එතන වැරද්දුවොත් ඊට පස්සේ අපි මොනවා කෙරුවත් වැඩක් නෑ. එතන බය වෙලා තැති අරගෙන කුසලයක්වත් හිත පිහිටව ගන්න බැරුව දුගතිය වැටුණා කියලා හිතමු. ඊට පස්සේ අපි මල ගෙදර ලොකුවට කරා කියලා සුගතියයිද? කෝටියක මිනි පෙට්ටියක් ගෙනහලා මැණික් ගල් අල්ලලා සඳුන් දර වලින් සෑයක් හදලා වැල්ලුවත් පිච්චුවත් සුගතියයිද? නෑ. ඒ නිසා මතක තියාගන්න වටිනාම මොහොත ජීවිතේ තීරණ ඔය ආසන් සෝවාන් වෙලා නම් අපි මැරෙන්නේ කොහොම මැරුණත් බයක් නෑ. එයා ඒකාන්තයෙන් සුගතිය. පෘතජ්ජන කෙනාට ආසන්න කර්ම කියන්නේ හරිම බලවත්. දැන් ධර්මාශෝක රජුරවන්ටත් කුසල් යටපත් කරගෙන අකුසලයක් බලවත් උනේ නේ. අර වටහපත වැදුනා කියලා ළඟ ඉන්න කෙනේ පවන්සලන කෙනාගෙන් වටහපත වැදුනා කියලා කේන්ති ගියා කියන්නේ. ඒ නිසා හිතන්න එච්චර පින් කරපු රජුරවන්ට මරණ මංචකේ අකුසලයක් බලවත් වුණා නම් අපිට හිතන්න. ඒ නිසා හැම මොහොතේම ධර්මයේ සිහි කරන්න, බුදු ගුණ ටික හිතන්න, බණ අහන්න, පින්කම් කරන්න, නිතර ධර්මයත් එක්ක ජීවත් වෙන්න. එතකොට වරදින්නේ නැහැ. දවසකට එක බණක් දෙකක් හරි ආද කොච්චර බණ යනවදනේ? කොච්චරනම් බණ යනවද? ඒ නිසා බණ අහන්න. ඊළඟ මේ සදහම් විකාශය දැන් උදේ ඉඳන්ම යන්නේ බණම තමයි. උදේ ඉඳන්ම පටන් ගත්ත වෙලේ ඉඳන්ම රෑ වෙනකම්ම ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා බණ යනවා. දවසකට එක බණක් දෙකක් අහන්න. ඒ ධර්මයේ හිතන්න, මෙනෙහි කරන්න. මෙහෙම ඉඳලා අපි මැරිලා කොහේ යයිද කියලා හිතන්න. අන්න එතකොටයි බයක් ඇති වෙන්නේ.
ඒ නිසා අප්‍රමාදී වෙන්න. ඉතින් ඔබ හැම දිනාටම අද මේ කරගත්තේ පින අතර අග්‍රම පිනක්. සබ්බ දානං ධම්ම දානං ජිනාති. ධර්ම දානේ තමයි පින අතර අග්‍රම පින. ඉතින් මේ ධර්ම දානමේ පිනත් ඔබ හැම දිනාටම මරණ මංචකයේ මේ පිනත් බලවත් වෙලා සුගතිගාමීව නිවන කරා යන්නම මේ පින ආශිර්වාදයක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. පින්වතුනි, ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ තුන් නිවනටම පත් වේවා කියලා සාදු කියලා පින්. ඔබ හැම දිනාමත් ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දිනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දිනාටම උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියලා ආශිර්වාද කරමු. ඔම වැඳ ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.